හරි. අපි එනම් ක්ලාස් එක පටන් ගමු. අද අපිට ඉන්ටර්නෙට් පටන් ගන්න තියෙන්නේ. ලියාගම් මාතෘකාවක් අන්තර්ජාලය ඉන්ටර්නෙට්. ඇයි අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ මොනවටද? ලියාගමු අන්තර්ජාලයේ ප්‍රයෝජන common uses of the internet. ඉස්සෙල්ලාම අපි වෙබ්සයිට්ස් වලට යද්දී යන්න පාවිච්චි කරනවා. www කියලා ලියාගමු. ඉස්සෙල්ලාම www ඊළඟට ඊමේල් වලට පාවිච්චි කරනවා. ඊළඟට දුරසිට පරිගණක දුරස්ත ප්‍රවේශය remote access. කවුරු හරි තියනවා නම් කම්පියුටර් එකේ ඉන්නවා නම් ඒගොල්ලන්ට ෂෙයා ස්ක්‍රීන් කරලා දෙන්න පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් දෙන්න පුළුවන් වෙන කාට හරි. එතකොට එයාට කම්පියුටර් එක පාලනය කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කවුරු හරි ස්ක්‍රීන් ෂෙයා කරලා මට දුන්නොත් රිමෝට් ඇක්සස් රිමෝට් කන්ට්‍රෝල් දුන්නොත් මට මෙහෙ ඉඳලා ඔයගොල්ලන්ගේ කම්පියුටර් එක පාලනය කරන්න පුළුවන්. ඒක තමයි රිමෝට් ඇක්සස් කියන්නේ. දැන් ජොයින් වෙන කවුරු හරි ඉන්නවා නම් මේකයි ටයිම් ටේබල් එක. මෙන්න මේ ක්ලාසස් 4. මෙන්න 1 2 3 4. මේ සැටර්ඩේ උදේ එක ප්‍රශ්නයක් තියෙනවද? එක්කෙනෙකුට නම් 7:00ට ලීව් වෙන්න තියෙනවා කිව්වා. අපි බලමු. සර් මට 8ට ක්ලාස් එකක් තියෙනවා. 8ට සෙනසුරාදාද? ඔව් සර්. එතකොට ඔන්ලයින් එකක්ද ගිහිල්ලා කරන එකක්ද? ගිහිල්ලා කරන එක. ඒ කියන්නේ ගෙදරින් කීයට යන්න ඕනේද? සර් ගෙදරින් කීයටද යන්නේ? 7:00ට වගේද? 7ට කාලක් විතර 8ට කාලක්. මේක හවසකට ගන්නවා නම් කවද්ද ඔයගලන්ට ආයේ ෆ්‍රී තියෙන්නේ? ඕනනම් මෙතෙන්ට දාන්න පුළුවන්. මෙතෙන්ට දාන්න එකද කැමති උදේ කරන එකද? මේ සන්ඩේ 7යි කාලේ 9යි කාලේ දාන්න පුළුවන් ඕන්න. එහෙම නැත්නම් විනාඩි 15ක් කලින් ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. ඔප්ෂන්ස් දෙකකින් ඕන එකක් තියෙනවා. මේක 5:45 7:45 වගේ කරන්න පුළුවන්. ඒක බැලන්ස් වෙනවනේ හැමෝටම. ඉරිදා හවසට ගන්නවා නම් කැමති අය අත උස්සන්න.
ඉතින් හවසට කවුරුත් ගන්නවට කැමති නැද්ද? මේකම විනාඩි 15ක් කලින් ගන්නවනේ. දවස මාරු කරන්නේ නැතුව. හරි ඒකට ගොඩක් අය කැමතියි. එහෙනම් අපි ලබන සතියේ ඉඳලා 5:45ට පටන් ගමු ක්ලාස් එක. එතකොට බැලන්ස් කරගන්න පුළුවන් වෙයි අපිට. remote access වලට පුළුවන්. ඊට පස්සේ ගොනු හුවමාරුව file sharing file share online shopping වලට පුළුවන්. කියන්නේ මාර්ගස්ත සාප්පු සවාරියකට කියන්නේ මාර්ගස්ත සාප්පු සවාරිය. ඒ වගේ දේවල් ගොඩක් ඒවට පුළුවනි. අපි ඒ ටික පස්සේ මේ ටික ලියවෙනවා විස්තර ඇතුව. මේ එතකන් අපි මේකේ තියෙන ඔක්කොම ටික කියන්න මම අච්චු පොතේ නෙවෙයි මේ අනිත් පොතේ තියෙන ටික කිව්වේ ඔයගොල්ලන්ට. ඔන්ලයින් shopping පුළුවන්. එතකොට entertainment වලට පාවිච්චි කරනවා. education වලට පාවිච්චි කරනවා. online jobs වලට පාවිච්චි කරනවා. සමහරව ඉන්ටර්නෙට් එකෙන්ම jobs කරනවා. තව health services වලට පාවිච්චි කරනවා. news groups වලට පාවිච්චි කරනවා. හරි? එතකොට අපි ඉන්ටර්නෙට් වල වෙබ්සයිට් එකක් අඳුනගන්නේ මොකද්ද? අපි ඒකට කියනවා මොකේ හරි වෙබ්සයිට් එකක් තියෙනවා නම් අපි ඒකට URL එකක් කියලා කියනවා. URL එක. දැන් මගේ වෙබ්සයිට් එකක් තියෙනවා ක්ලාස් ටයිම් ටේබල් එක තියෙනත් එක ඔයගොල්ලෝ සරින් සරයට ගිහිල්ලා බලන්න මොනවා හරි වුණා. www.safecomputers.lk කියලා එකක් තියෙනවා. හරි? අපිට වෙබ්සයිට් මේක ගිහිල්ලා ඔන්ලයින් ක්ලාසස් ගියාම තමයි ඔන්ලයින් ටයිම් ටේබල් එක තියෙන්නේ. ටයිම් ටේබල් එක හරිය මොනවා හරි නොටිසස් දාන්න තියෙනවා නම් මේකේ මෙතනින් දාන්න තමයි හිතාන්නේ. ඒක කියන්නේ. තව මේ මම කරන ක්ලාසස් වල කාට හරි අටෙන්ඩ් වෙන්න බැරි වුණොත් මේක ෂෙයා කරන්න මම හිතාගෙන ඉන්නවා දවස් 3කට විතර වගේ හැම වීඩියෝ එකක්ම ඒකේ ලින්ක් එකත් මේ පේජ් එකේම තමයි දාන්න හිතාගෙන ඉන්නේ මම. මේක පස්සේ මම අප්ඩේට් කරන්න තව සතියක් ඇතුළත වගේ. එතකොට ක්ලාස් එක පොඩ්ඩක් අතහැරනත් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා නම් ඇඩ්‍රස් එකක් අපි රූපවාහිනියකට වෙබ්සයිට් එක බලන්න ඕන අපි දන්නවා www.rupavahini.lk කියලා අපිට ටයිප් කරන්න පුළුවන්. එතකොට රූපවාහිනියගේ සයිට් එකට යනවා. එතකොට අපි ඇඩ්‍රස් එක දන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? දැන් මේ ඇඩ්‍රස් එක දන්න නිසා අපි රූපවාහිනියගේ සයිට් එකට ගියා. ඇඩ්‍රස් එක දන්නේ නැත්නම් අපිට පුළුවනි Google වගේ එක රූපවාහිනී ශ්‍රී ලංකා හරි කියලා සර්ච් කරන්න. මේවා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. එතකොට ඒ අපි දන්නේ නැති ඇඩ්‍රස් එක මේගොල්ලෝ ලබලා දෙනවා කියලා. එතකොට ඒක ක්ලික් කරලා එතෙන් යන්න පුළුවන්. හරි?
හරි. අපි පොඩි අනුමාත්‍රිකාවක් ලියාගමු URL. URL. Universal Resource Locator. Uniform universal කියලා කියනවා මේක uniform කියලා කියනවා. මෙන්න මේක තමයි. මේ ඔයගලන්ට පේනවා ඇති Uniform Resource Locator URL මෙන්න මේක ලියාගන්න තියෙනවා. හරි. ඒකට සිංහලෙන් අපි කියනවා ඒකායන සම්පත් නිශ්චායකය. ඒකාකාර සම්පත් නිශ්චායකය. මේක ලියාගන්න. සිංහල මීඩියම් කරන අය මේක ලියාගන්න. මෙන්න මේක ඇඳගෙන අපි කොටස් ටික නම් කරගන්න ඕන. මෙන්න මේ අච්චුපතේ තියෙනවා මේක. මේක ඇඳගෙන අපි කොටස් ටික නම් කරගමු. කොටස් ටික නම් කරලා අත පොඩ්ඩක් අත උස්සලා මට කියන්න ඉවරයි කියලා. එක්කෙනයි හරි නේද? හරි. ඊළඟට මේකේ URL ටිකකට උදාහරණ දීලා තියෙනවා. මේ edupub.gov moi මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මේ අපි බලමු මේකේ මොනවද මේ කියන්නේ කියලා. මේ http කියලා තියෙනවා එක. මේකට තමයි protocol එක කියලා කියන්නේ. ඒ කියන්නේ protocol එක කියන්නේ sannivedanaye සඳහා වූ සම්මුතිය. හරි. ඒ කියන්නේ ක්ලාස් එක තියෙන විදිහක් තියෙනවා. ක්ලාස් එක ගුරුවරයා කතා කරද්දී ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ සාමාන්‍ය. මේ වගේ මොනවා හරි සම්මුතියක් තියෙනවා. ඒ වගේ සම්මුතියක් තමයි මේ කම්පියුටර්ස් දෙක අතර ඇති කරගත්ත ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ. එතන මේකේ පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක HTTP. තව ප්‍රොටෝකෝල්ස් තියෙනවා. එතකොට www කියන්නේ World Wide Web කියන්නේ මේකේ තියෙන සර්විස් එක. මේ edupub.
gov.lk කියන්නේ ඒක තමයි මේකේ වසම් නාමය එහෙම නැත්නම් ඩොමේන් නේම් එක වෙන්නේ. මේ තියෙන්නේ දැන් අපි කම්පියුටර් එකේ නම් ෆෝල්ඩර්ස් කියනවා මේ ෆෝල්ඩර් එක ඇතුලේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ කියලා කියනවා. ඒ වගේම මේකත් මේ කොතනද තියෙන්නේ කියන එක මේ සයිට් එකේ මේ e-books කියන ෆෝල්ඩර් එකේ ඉංග්‍රීසි කියන ෆෝල්ඩර් එකේ තියෙන්නේ. අපිට ඕනේ රිසෝස් එක තමා එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන ෆයිල් එක තමා මේ ict.pdf කියන එක. ඒ කියන්නේ pdf ෆයිල් එක. මේක එක්සැම්පල්ස් කීපයක් තියෙනවා. අපි ඉතුරු ටික කරගෙන යන ගමන් මේ ටික ගැන ලියන්න කලින් ලියා ගන්න ISP කියලා ලියා ගන්න පොඩි අනුමාත්‍රිකාවක්. ISP ISP කියලා කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. සිංහලෙන් ලියාගමු අන්තර්ජාල සේවා සපයන්න. එතකොට කවුද ලංකාවේ ඉන්න ISP ලා? ටෙලිකොම්, ඩයලොග්, මොබිටෙල් ඒ වගේ අය තමයි. මොකක්ද අන්තර්ජාල සේවා සපයන්න. ඒගොල්ලෝ තමයි අපිට ඉන්ටර්නෙට් සේවය ලබලා දෙන්නේ. ඔතරම උදාහරණ කියලා ලියා ගන්න SLT, ඩයලොග්, මොබිටෙල් ඒ වගේ ඒවා ටික තමයි ලංකාවේ ටෙලිකමියුනිකේෂන් හැම එකෙම දෙනවා ඉන්ටර්නෙට්. ඒවා තමයි ISP ලා වෙන්නේ. මොකද අපි ඒගොල්ලන්ගෙන් ගන්නේ ඉන්ටර්නෙට්. තව පොඩි ප්‍රශ්නයක් අහන්න දෙනවා. ඉන්ටර්නෙට් එක කාටද අයිති? ඉන්ටර්නෙට් එකට අයිතිකාරයෙක් නැහැ. ඉන්ටර්නෙට් එකට අයිතිකාරයෙක්වත් පාලනය කරන්නෙක්වත් නැහැ. ඒක තනින් තන එකතු වෙච්ච කම්පියුටර් සමූහයක් විතරයි තියෙන්නේ. ඒකයි ඔය එක එක අයට එක එක ඕනේ දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන ඉන්ටර්නෙට් එකේ. ඊට අමතරව මේක හරි විදිහට පාවිච්චි කරන්න උපදෙස් දෙන ගොඩක් වෙලාවට ලාභ නොලබන සංවිධාන කීපයක් තියෙනවා මේක නියාමනය කරන්න. ඒ කියන්නේ රෙගියුලේට් කරන්න. එහෙම ඒවා තියෙනවා මිසක් මේකට අයිතිකාරයෙක්වත් පාලනය කරන්න පුළුවන් කෙනෙක්වත් නැහැ. ඒකයි ඉන්ටර්නෙට් ගොඩක් වෙලාවට වැරදි පැති වලට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ප්‍රශ්නයක් ලියාගමු අන්තර්ජාල සේවකයා ISP ගැන. ප්‍රශ්නයක් ලියාගන්න. IS මෙහෙම ලියන්න. හරි හෝ වැරදි ලකුණු කරන්න. එක ඡේදයක් හැටියට ලියලා ISP විසින් පළවෙනි කොටස පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට අන්තර්ජාලයට ප්‍රවේශ වීම සහ අදාළ සේවාවන් ලබා දීම සිදු කරයි. අන්තර්ජාලයට ප්‍රවේශ වීම සහ අදාළ සේවාවන්
ලබා දීම සිදු කරයි. B බොහෝ විට ඩොමේන් නාමයන් ලබා දීම සහ ලියාපදිංචිය සිදු කරයි. C B බොහෝ විට ඩොමේන් නාමයන් ලබා දීම සහ ලියාපදිංචිය සිදු කරයි. C වෙබ් සත්කාරක සේවය වරහන් ඇතුලේ වෙබ් හොස්ටිං කියලා ලියන්න. අනිවාර්යෙන්ම සිදු කරයි. ඊළඟ එක ඔවුන්ගේ සේවාවන් නොමිලේ සැම විටම නොමිලේ ලබා දේ. හරි. ඔය ටිකේ මොනවද හරි බලමු අපි. පළවෙනි එක හරිද? අන්තර්ජාලයට ප්‍රවේශ වීම හා සේවාවන් ලබා දෙනවානේ. ඒක හරි. දෙවෙනි එක ඩොමේන් නේම් සහ හොස්ටිං කියන්නේ මොකද්ද? ඩොමේන් නේම් එකක් කියන්නේ අපි මේ සාමාන්‍ය අපි එදිනෙදා ඇඩ්‍රස් එකක් කියන්නේ වෙබ් ඇඩ්‍රස් එක. මේ ඇඩ්‍රස් එක ලබලා දෙන එක තමයි මේ ඇඩ්‍රස් එක තමයි ඩොමේන් නේම් එකක් කියන්නේ. එතකොට අපිට මේ ඩොමේන් නේම් එක ගන්න වෙන්නේ කාගෙන්ද? මේ එක එක සයිට්ස් තියෙනවා cheap domain GoDaddy මේ වගේ අපිට සාමාන්‍යයෙන් සල්ලි දීලා කියන්නේ සාමාන්‍ය අවුරුද්දකට ඩොලර්ස් 10ක් 15ක් විතර වගේ ගාණක් වෙන්නේ අපිට ඕනේ ඩොමේන් එක දීලා මේ hd space .com මේවා මෙතන නම් මේ තියන්නේ අවුරුද්දක ඒගොල්ලන් එක ඇග්‍රීමන්ට් එකකට යනවා නම් එකයි ගන්න නැත්නම් සාමාන්‍ය ඩොමේන් නේම් එක ඩොලර්ස් 10ක් 12ක් ඒ වගේ වෙන්නේ අවුරුද්දකට. ලංකාවේ ගන්නවා නම් nie.lk කියලා තියෙනවා. nie lk domain nic.lk ගන්නවා නම් මෙන්න මේකට ගිහිල්ලා ගන්න ඕනේ. මේක නම් අවුරුද්දකට 3000 ගණක් වෙනවා. ඒ වගේ තමයි යන්න තියෙන්නේ. එතකොට මේක දෙන්නේ ඩයලොග්ලා මොබිටෙල්ලා ඒ වගේ කට්ටිය නෙවෙයි දෙන්නේ. ඒවට වෙනම ආයතන තියෙනවා මේ ඩොමේන් නේම්ස් ලබලා දෙන්න.
ඊළඟ වෙබ් හොස්ටිං කියන්නේ වෙබ් සත්කාරක කියන්නේ අපි වෙබ්සයිට් එකක් හදලා ඒක කොහේ හරි තැන්පත් කරන්න ඕනේ. මෙන්න මේ තැන්පත් කරන සේවාව ඒකත් ඩයලොග් ලම් ඔබිටෙල්ල නෙමෙයි කරන්නේ. ඒකටත් වෙනම තියෙනවා මේ මොනවාද අපි මේ කිය GoDaddy කියන එක ඒ වගේ සත්කාරක මේවා කරන එකක්. එහෙම නැත්නම් ලංකාවෙත් තියෙනවා ඒ වගේ ඒවා. ඒවා සර්ච් කරන්න ඕනේ අපි web hosting services. එතකොට මේ ගොඩක් එනවා. මේ වගේ ලංකාවේවත් තියෙනවා. හරි. එතකොට මේක ඩයලොග් ලම අපිට එල්ල ඒ වගේ ISP ලා නෙවෙයි දෙන්නේ මේවා වෙනම සර්විසස් වලින් තමයි දෙන්නේ. අන්තිම එක මන් දුන්නේ ඔවුන්ගේ සේවාව සෑම විටම නොමිලේ ලබා දෙයි. ඒකත් වැරදි. නොමිලේ ලබා දෙන්නේ නැහැ. අපි සල්ලි දීලා තමයි ගන්න ඕනේ. හරි අපි ඊළඟට අනුමාතිකාව ලියාගමු. URL එක කියන්නේ මොකක්ද කියලා ලියාගත්තා. IP ලිපින යනු මොනවාද? IP ලිපිනයක් කියන්නේ මොකක්ද? ලෝකේ තියෙන ඕනෙම ගෙදරකට අපේ ගෙදර කියන්නේ හිතන්න අනන්‍යව අඳුන ගන්න පුළුවන් ලිපිනයක් තියෙනවානේ. අපි ලියුමත් තැපෑ කරලා එවුවොත් අනිවාර්යෙන් ඒ ගෙදරට යනවා. ඒ වගේ ලෝකේ නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙලා තියෙන හැම කම්පියුටර් එකකටම අනන්‍ය ලිපිනයක් තියෙනවා. හරි. ඒ ලිපිනය තමයි IP ලිපිනය කියලා කියන්නේ. ලියාගමු අපි එක පේජයක්. අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ඕනෑම පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා IP ලිපින භාවිතා කරයි. මොකද අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ඕනෑම පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා IP ලිපින භාවිතා කරයි. අප වර්තමානයේදී භාවිතා කරන IP ලිපින ආකාරය IPv4 මේ V අකුර පොඩිවට ලියන්නේ ලෙස හැඳින්වෙන අතර බිටු 32කින් යුක්ත වේ. එනම් බිංදුවේ සිට 255 දක්වා වූ අගයන් 4ක්
තිත් 3කින් බෙදා වෙන් කරනු ලැබේ. හරි. උදාහරණයක් ලියාගමු. එකසිය 72 64 85 42 මේ වගේ තමයි ලියන්නේ. මේ අගය අනිවාර්යෙන් බිඳුවෙන්ද 255 වෙනකම් වෙන්න ඕනේ. ඒතර 33කින් තමයි බෙදලා තියෙන්නේ. එක පේජයක් ලියන්න මෙය dotted decimal notation. dotted decimal notation ලෙසද හඳුන්වයි. ප්‍රශ්නයක් ලියාගමු. පහත සඳහන් ඒවායින් වලංගු IP ලිපින තෝරන්න. පළවෙනි උත්තරේ 103 27 6 209 355 127 38 6 C 49 39 32 16 4 T 6 9 බිංදුව 2 E බිංදුව බිංදුව 7 6 F 192 168 70 32 මේකේ මොනවද හරි කියලා කියන්නේ? එකට වඩා හරි උත්තර මම මේකේ බිංදුව අයින් කරනවා. මේකේ බිංදුව අයින් කරනවා. සිතමු හරි උත්තර
රංගල්ල Zoom එකෙන් ඇව්වා. හරි හරි රංගල් ඔයාගේ හරි උත්තර කොහොමද බලන්න IP address එකක්ද කියලා කවුද මේ වෙලා තියෙන උත්තරේ හරියට වෙලා තියෙනවා මට WhatsApp එකේ නම දන්න නමේ වන්න කවුරු හරි මේ 7154 න් ඉවර වෙන නම්බර් එක චිරන්ත අරගෙන තේවලා තිබ්බ නේද නැද්ද හරි චිරන්ත මේකේ වෙලා තියෙන උත්තරේ හරි සරණ ඉමේජ් එකක් කියලා තියෙනවා නේද හරි අපිට කොහොමද IP address එක වෙන්න ඕනේ මේ අගයන් තියෙන්න ඕනේ කීයද හැම අගයක්ම බිඳුවේ ඉඳලා 255 වෙනකන් අගයන් මේක 0.3කින් බෙදිලා තියෙන්න ඕනේ හරි එතකොට පළවෙනි එක හැම අගයන් හතරක් තියෙනවා හතරම තියෙන්නේ බිඳුවේ ඉඳලා 255 වෙනකන් අගයන් හරි එතකොට 0.3කින් බෙදලා තියනවාද ඔව් මේක හරි දෙවෙනි එක දෙවෙනි එක මෙතන 355ක් තියෙනවා ඒක බිඳුවේ ඉඳලා 255 වෙනකන් අගයන් නෙවෙයි මෙතන 355 තියෙන නිසා මේක වැරදි තුන්වෙනි එක අගයන් නම් ඔක්කොම බිඳුවේ ඉඳලා 255ට තියෙන්නේ හැබැයි මේකේ 0.4කින් කොටස් 5ක් තියෙනවා කොටස් 5ක් තියෙන නිසා මේක වැරදි ඔෂාන් හරි වගේ උත්තරේ මෙයා බිඳුවේ ඉඳලා 255 වෙනකන් අගයන් 0.3කින් බෙදලා තියෙනවා මේක හරි මෙයාත් බිඳුවේ ඉඳලා 255 වෙනකන් අගයන් 0.3කින් බෙදලා තියෙනවා මෙයා හරි මේක බිඳුවේ ඉඳලා 255 වෙනකන් අගයන් හැබැයි මේක බෙදිලා තියෙන්නේ මේ ඉරිවලින් ඒක නිසා මෙයා වැරදි පැහැදිලිද
මුලට බිඳුව එන්න පුළුවනි. මෙතන බිඳුව ආවට ගැටලුවක් නැහැ. මෙතන මම අර බිඳුව 6 තිබිලා ඒක අයින් කරානේ. ඒ බිඳුව එන්න බෑ. බිඳුව 6 කියන එක දාන්න බෑ. මේක මම A level පොතකින් ප්‍රශ්න ගත්තේ ඒකයි. ඒ මෙතන බිඳුව 6 ආවා නම් ඒක වැරදි. ඒ ඕගලන්ට ඒක අදාළ නැති නිසා තමයි මම එතන බිඳුව අයින් කරේ. මෙතන බිඳුව ආවා කියනකොට ගැටලුවක් නැහැ. ඊළඟට අපි අනුමාත්‍රිකාවක් ලියාගමු domain name. නැත්නම් වසම් නාමය. වසම් නාමය domain name. domain name එකක් කියන්නේ මොකක්ද? අපි ඉගෙන ගත්තා මෙන්න මේ කොටස තමා domain name එක වෙන්නේ. address එක දැන් රූපවාහිනිය එකේ නම් www.rupavahini.lk කියන එකේ rupavahini.lk තමා domain name එක වෙන්නේ. දැන් මගේ site එකේ නම් www.safecomputers.lk එකේ safecomputers.lk එක තමා domain name එක වෙන්නේ. හරි. ලියාගමු. domain name මගින් එහෙම නැත්නම් වසම් නාමය මගින් වෙබ් අඩවියක නාමය හඳුන්වයි. පොඩි කරුවක් දාලා ලියා ගන්න. වෙබ් පිටු රාශියක් එකතු වීමෙන් වෙබ් අඩවියක් සෑදී ඇත. වෙබ්සයිට් එකක් හැදෙන්නේ වෙබ් පේජස් ගොඩක් එකතු වෙලා. ආයෙත් අරුවක් දාලා ලියා ගන්න. වෙබ් අඩවියක ප්‍රථමයෙන් ප්‍රවේශ වෙන පිටුව එහි මුල් පිටුව වරහන් ඇතුලේ හෝම් පේජ් ලෙස හැඳින්වේ. ආය ඡේදයක් හැටියට ලියාගමු. වසම් නාමයෙහි එහෙම නැත්නම් domain name එකේ කෙලවර තිත් ලකුණින් පසු ඇති කොටස ඉහළ වසම් නාමය නැත්නම් තිත් ලකුණින් දකුණු පස ඇති කොටස කියලා ලියන්න. ඉහළ වසම් නාමය එහෙම නැත්නම් top level
domain මේකට තමා TLD කියලත් කියන්නේ TLD ලෙස හැඳින්වේ එතකොට අපි මේක ගත්තොත් මේ www.rupavahini.lk කියන එක එතකොට මොනවා හරි hnb.net කියන එක සමනා හරි com එකක් ගමු yahoo.com කියන එක මෙන්න මේවා තමා TLD වෙන්නේ .net එක .com එක මේවා තමා TLD වෙන්නේ තාව පණිවිඩයක් දෙන්න තියෙනවා මේ අඟහරුවාදා ක්ලාස් එකේ අපි කරපු පාඩම ඉවර කරානේ මම ෆ්ලෝ චාර්ට්ස් අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්නවා ඔයගොල්ලෝ සමහර විට කරලා ඇති ඒ වුණාට මම ආයෙත් කරන මම ඒක සෙප්තැම්බර් වල කරන්නම් කියලා හිටියේ ඒ වුණාට දැන් මම හිතන්නේ අපේ ළමයි ටික සෙටල් වෙලා තියෙන්නේ මේ ෆ්ලෝ චාර්ට්ස් කරන් ඔයගොල්ලෝ කරලා තියෙනවද දැන්ට කලින් කරපු ක්ලාස් එක හරි ඉස්කෝලේ හරි හරි ඒක කොහොම වුණත් අපි අඟහරුවාද පටන් ගමු ෆ්ලෝ චාර්ට්ස් පටන් ගමු 11 වෙනි 11 පන්තියේ පොතේ පළවෙනි පාඩම ඒකේ ෆ්ලෝ චාර්ට්ස් ටික කරමු ආයෙත් ෆ්ලෝ චාර්ට්ස් ටිකයි එහෙම පැස්කල් ටිකත් කරන්න බලමු හරි ග්‍රේඩ් 10 අය කැමති නම් එකතු වෙන්න ඒකට අපි සාමාන්‍ය ක්ලාස් එක තියෙන වෙලාවට ඒ ක්ලාසස් තියෙන්න ගත්තේ අපි හවසනේ මේ තියෙන ටයිම් ටේබල් එක සෝරි අඟහරුවාදා නේ මට වැරදුනා දවස පැටලුණා මට බ්‍රහස්පතින්දාට නේද මේ ක්ලාස් එක එන්නේ අඟහරුවාදා නෙවෙයි බ්‍රහස්පතින්දා මේ ග්‍රේඩ් 11 ඉංග්‍රීසි ක්ලාස් කියන එකේ තමයි මම කරනවා කිව්වේ ෆ්ලෝ චාර්ට්ස් කැමති අය එකතු වෙන්න මේ වෙලාවල් වල ප්‍රශ්නයක් නැහැ නේද මේ වෙලාවල් හතරේ දැන් මේක 5:25ට ගත්තාම මේක නෙවෙයි මේකයි ඒ හතරනේ ඔයගොල්ලන්ට අදාළ හරි මේ ටික ලියාගන්න මේක තමයි top level එක net me ඔයගොල්ලෝ කැමති නම් join වෙන්න කමන්න නැහැ grade 9 එක හා එකට මං ජොයින් වෙන්න මේ ජොයින් වුණාට දැන් දාලා තියෙන ටයිම් ටේබල් එකේ වෙලාවට මට ජොයින් වෙන්න බැහැ මං මෙච්චර කාලයකට ජොයින් වුණේ නැහැ එතකොට ඔයාලට බ්‍රහස්පතින්දා වෙන ක්ලාස් එකක් තියෙනවද 7-9
සර් 7:00ට ක්ලාස් ඉවර වෙන්නේ. 7:00ට ඉවර වෙන්නේ. අපි පටන් ගන්න ඉතින් 7 නෙවෙයි මේක 7යි කාලට වෙන්නේ. ඒ කියන්නේ ගෙදරදී 8 විතර වෙයි නේද? ඔව් සර්. කමන්නේ ඒ වෙලාවට ජොයින් වෙන්න මේකේ මං අර මං කිව්වේ රෙකෝඩ් කරනවා කියලා ඒ ටික දෙන්නම් බලන්න. දවස් දෙක තුනක් මම ඒක අවైలබල් කරලා තියෙනවා රෙකෝඩින් එක. ඒක මුල් ටික එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඔව් සර්. අපි ඡේදයක් හැටියට ලියාගමු. domain name මගින් එවනත වසම් නාමය මගින් වෙබ් අඩවිය කුමක්දැයි හඳුන්වා දෙන අතර එහි ඉහළ වසම් නාමය එහෙම නැත්නම් TLD මගින් එය වසම් නාමය sorry මොකද්ද ඇහුවේ රංගල්ල වසම් නාමය මගින් TLD එකද අනිත් එකද නිකන් වසම් නාමය මගින් කියපු ඡේද ඒක මටත් පැටලුණා කවුරු හරි ලියාගත්ත කෙනෙක් කියන්නකෝ චිරන්ත කියන්නකෝ මේ පේලිය කවුද චිරන්ත හරි ඔෂාන් හරි කියන්න කෝ නැද්ද කවුරුත් ලියාගත්තේ නැද්ද ඒක වෙන කවුරු හරි කියන්න නැත්නම් කියන්න ඩොමයින් නේම් මගින් වෙබ් අඩවිය කුමක්දයි හඳුන්වා දෙන අතර domain name මගින් වෙබ් අඩවිය කුමක්දයි හඳුන්වා දෙන අතර ඉහළ වසම් නාමය මගින් එය කුමන ආකාරයේ වෙබ් අඩවියක් දැයි තේරුම් ගැනීමට පුළුවන් අලුත් ඡේදයකින් ලියාගමු බොහෝ විට TLD මගින් එම වෙබ් අඩවියෙහි අර්ථය නිරූපණය කරන අතර එසේ නොමැතිනම් නියෝජනය කරන රට හඳුන්වා දෙයි.
අපි මේ ටික ලියාගමු. ඩොමේන් එක මෙතන මීනින් එක. com කියන්නේ commercial. ORG කියන්නේ non profit organizations. මෙතන ඇත්තටම ඩොමේන් නෙවෙයි මෙතන TLD එන්න ඕනේ. මෙතන එන්න ඕනේ TLD top level domain එක මේක. ඉහළ මට්ටමේ වසම. TLD. ORG කියන්නේ non profit organizations. GOE කියන්නේ government. EDU කියන්නේ educational. net කියන්නේ network. තව country domains වලට මේකෙන් දෙකක් විතර ලියාගමු. දෙකක් තුනක් ලියාගමු. පළවෙනි තුන ලියාගමුකෝ. LK ශ්‍රී ලංකා, IN India, AU Australia. මෙන්න මේ addresses ටිකේ අපි පොඩි ටේබල් එකක් අඳින් මෙන්න මේ වගේ URL එක domain මෙතන TL මෙන්න මේ ටික අපි ලියමු. සර් URL කියන එකේ ඔය ටික ලියා ගන්න ඕනද? ඔව් URL එක කියන එකේ මේ ටික ලියලා මේකට domain එක මොකක්ද දෙන්නේ මේකේ TLD එක මොකක්ද දෙන්නේ මේක හදලා ඉවන්න මට ෆොටෝ එකක් කරන්න
නවෝද්‍ය හරි උත්තර ටික. නෙත්මි හරි උත්තර ටික. සර් ඔව්. ටර්ස්ඩේ කරන එකෙත් කරන්නේ දැන් මේ ක්ලාස් එකේ කරමු ටිකම නේද? දැන් ටියුස්ඩේ එකේ කරන්නේ ෆ්ලෝ charts. දැන් මේකේ ෆ්ලෝ charts ඉවර කරලා තියෙන්නේ අපි. දැන් ටියුස්ඩේ එකෙත් එක ටියුස්ඩේ නෙවෙයි තර්ස්ඩේ එකේ නේද? ඔයා හැබැයි තර්ස්ඩේ කරේ නේද? මේකේ ආයේ ෆ්ලෝ charts කරන්නේ නැහැ අපි. අපි අමාරු වෙන මොනවා හරි තියෙනවා නම් කරන්න බලමු. ෆ්ලෝ charts ඔක්කොම ළමෙන්ද තර්ස්ඩේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ෆ්ලෝ charts කරන්න. සර් කවද්ද ෆ්ලෝ charts කරන්නේ? බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා 7යි කාලට විතර ක්ලාස් එක පටන් ගන්නවා හිවේ එකේ. පාංගල් ඔයාගේ හරි ආන්සර්ස් ටික. සිතුම් හරි ඔයාගේ ආන්සර්ස් ටිකත් හරි. මේක කාට හරි පැහැදිලි නැද්ද?
ආන්සර්ස් එවන්න මට. කවුද එක්කෙනෙක් අත ඉස්සුවා පැහැදිලි නැද්ද අහද්දී පොඩ්ඩක් අත උස්සන්න. පැහැදිලි නැද්ද? right. අපි කරලා බලමු. මම ෂෙයා කරන එක පොඩ්ඩක් නතර කරනවා එහෙනම්. දැන් මම මෙතන URL එක ලියන්නේ වෙලාව යන නිසා පළවෙනි URL එක තියෙනවා http double dot කියන්නේ අතන මොකට colon කියලා කියන්නේ colon/www. හරි ඔෂාන්ගේ හරි උත්තරේ www.google.com. එතකොට මේකේ domain name එක වෙන්නේ google.com කියන එක. මේ දෙකම එනවා. domain name එකට මේ දෙකම අයිති. TLD එකට එන්නේ .com කියන එක විතරයි. ඊළඟ එකේ domain එකට එන්නේ edupub.gov.lk. මේ කලින් www කියන ටික ගන්නෙත් නැහැ. මේකට පස්සේ තියෙන ටික ගන්නෙත් නැහැ. මෙන්න මේක තමයි domain name එක. මේකේ TLD එක LK. මේ com කියන්නේ මේ commercial site එක. මේක ලංකාවේ site එක. ලංකාවේ එකක් විතරක් නෙවෙයි මේ gov කියන එකෙන් අපිට අඳුර ගන්නත් පුළුවන්. TLD එකට කලින් තියෙනවා gov කියලා ගන්න සාමාන්‍ය government කියන එක. ඊළඟට තියෙනවා nie.lk. ඒකේ domain name එක වෙන්නේ nie.lk. එතනින් එහා තියෙන ටික ඇවිල්ලා ඒ ෆයිල් එකේට තියෙන path එක. අර pages.syllabus කියලා තියෙන්නේ මේ site එක ඇතුලේ pages කියන folder එකේ syllabus කියන ෆයිල් එක තමයි කියන්නේ. syllabus.asp කියලා ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එකේ link එක ඔය තියෙන්නේ. එහෙම නැත්නම් ඒකේ domain එක වෙන්නේ nie.lk විතරයි. nie.lk. එතන මෙයාගේ TLD එක වෙන්නේ top level domain එක .lk. අන්තිම එක www.unicode.org consortium consort.html. මේකේ එන්නේ domain එකට එන්නේ unicode.org. මෙතන TLD එකට එන්නේ org. මේකේ ෆෝල්ඩර් එක වෙන්නේ මේ consortium කියන එක. ඒකේ consort කියන ෆයිල් එකට තමයි ඊළඟ link එක තියෙන්නේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද තාම? ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. තාම පැහැදිලි නැත්තම් අත උස්සන්න අඩුම ගානේ. එතකොට කොහොමද අපි මේ කියන වෙබ් සයිට් එකකට යන්නේ? වෙබ් සයිට් එකක් කොහෙද තැන්පත් කරලා තියෙන්නේ? සර්වර් එකක. සර්වර් කම්පියුටර් එකක තමයි
වෙබ්සයිට් එකක් තැන්පත් කරලා තියෙන්නේ. අපි ලියාගමු. අන්තර්ජාලයේ මෙහෙයුම. ලියාගමු. වෙබ් අඩවියක් ඉගෙන වෙබ්සයිට් එකක් සර්වර් පරිගණකයක් තුළ තැන්පත් කර ඇත. මෙම සර්වර් පරිගණකය අනන්‍යව හඳුනා ගැනීම සඳහා එයට වෙන් වූ IP ලිපිනයක් පවතී. එනම් සර් මොකද ඇහුන්නේ අන්තර්ජාල මෙහෙයුමට පස්සේ වෙබ් අඩවියක් සර්වර් පරිගණකයක් තුළ තැන්පත් කර ඇත. මෙම සර්වර් පරිගණකය අනන්‍යව හඳුනා ගැනීම සඳහා IP ලිපිනයක් පවතී. එනම් මෙම සර්වරයට ප්‍රවේශ වීම සඳහා එහි IP ලිපිනය ඇතුළත් කළ යුතුය. නමුත් මිනිසුන් වන අපට සාමාන්‍යයෙන් අංක මතක තබා ගැනීම අපහසු වන අතර නාමයන් මතක තබා ගැනීම නාමයන් මතක තබා ගැනීම පහසු වේ. එම නිසා වෙබ් බ්‍රවුසරයට අප වෙබ් පිටුවෙහි නම ඇතුළත් කරන අතර
DNS server මගින් එය IP ලිපිනය බවට පරිවර්තනය කර අදාළ වෙබ් අඩවියට ප්‍රවේශය ලබා දේ. ඊළඟ මාතෘකාවක් ලියාගමු. නියමාවලි protocol. එතකොට මං කිව්වා නියමාවලියක් කියන්නේ sannivedanaya සඳහා වූ සම්මුතියක් කියලා. ඒ කියන්නේ මේ ජාලය තුළ ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක්. අපි ලියාගමු එක පේජියක්. නියමාවලියක් යනු ජාලය තුළ ක්‍රියාත්මක නීති පද්ධතියකි. එනම් sannivedanaya සඳහා වූ සම්මුතියකි. නියමාවලි කිහිපයක් පහත දැක්වේ. මේක ඔයගොල්ලන්ගේ පොතේ තියෙන එකම අපි පොඩ්ඩක් අපේ නෝට්බුක් එකේ තැඳගමු. මෙහෙම වගු දෙකක් අඳින්න ඕනේ නැහැ. HTTP hypertext transfer protocol මේක ඉස්සරහින් ලියා ගන්න HTML ලේඛන හුවමාරු. TCP/IP transmission control protocol internet protocol IP හුවමාරු පාලනය කිරීම. ඒ විදිහට මෙන්න මේක එක වගුවක් හැටියට ඇඳගමු.
ලියලා ඉවර නම් පොඩ්ඩක් අත උස්සන්න. හරි නේද? අන්තිම එක මොකද්ද? ICMP ඒක ලියාගත්තේ නැද්ද ඉන්නවශ්‍ය කරන්න? හරිද? හරි නේද? හරි මේ ප්‍රශ්න ටිකක් හම්බුණා මේ ප්‍රශ්නෙත් කරලා එමු. පහත සඳහන් ඒවා අතුරින් වලංගු වසන් නාමයන් domain names තෝරන්න. පළවෙනි එක ඔච්චරයිද සර්? මේ ටික විතරයි. නවෝදය හරි. හරි. නමුත් කීප දෙනෙක් පටලගෙන තිබ්බා. අපි බලමු මොනවද හරි උත්තර කියලා. පළවෙනි එක හරිනේ. පළවෙනි එක හරි. දෙවෙනි එක වැරදි ඇයි
www තියෙන්න බැහැ මේකේ. මේක නිසා වැරදි. තුන්වෙනි එක .lk එකයි .com එකයි දෙකක් තියෙන්න බැහැ. ඒක නිසා වැරදි. මේ දෙකේ එකයි තියෙන්න පුළුවන්. එක්ක country code එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් organization code එක තියෙන්න පුළුවන්. මේ දෙකේ එකයි තියෙන්න පුළුවන්නේ. මේ දෙකම තියෙන නිසා වැරදි. තුන්වෙනි එක නිකම්ම වචනයක් විතරයි. ඒක .com වත් මුකුත් මෙහෙම TLD එකක් නැහැ. ඒක නිසා වැරදි. මේක මෙතෙන්ද මොනවා හරි එන්න ඕනේ. හරි. විනාඩියක් දෙන්න. තව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. පහත සඳහන් සිද්ධි සඳහා පහත සඳහන් ආයතන සඳහා URL ගොඩ නගන්න. ලියාගමු. XYZ ආයතනය යනු ඇමරිකානු අධ්‍යාපනික ආයතනයකි. මෙහි A1.html ලෙස වෙබ් පිටුවක් අඩංගු කර ඇත. එතකොට මේකේ URL එක ලියන්න බලන්න හිතලා.
හරි සිතුවම්නේ ගොඩක් හොඳයි මේ පොඩි වෙනසක් තියෙනවා ගොඩක් හොඳයි කියලා තිබ්බ මේ උදාහරණයක් දෙන්න sorry යා mic එක off කරලා මම මේ http :/www. ආයතනයේ නම xyz මේක මොන ආයතනයක්ද අධ්‍යාපනික ආයතනයක් එහෙමනම් edu කියන එක ගන්නවා අපි edu කොහෙද මේක තියෙන්නේ ඇමරිකාවේ edu.us ඒක කොහෙද ඒකේ මොකද්ද තියෙන්නේ a1.html කියලා ෆයිල් එකක් තියෙනවා පැහැදිලිද මේ edu කියන එක top level domain එකක් නෙවෙයි මෙතෙන්දී හරි ඒක අර gov කියනවා වගේ ගන්න එක තව ප්‍රශ්නයක් ලියාගමු ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව edu පබ්බක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේහි
වෙබ් අඩවියෙහි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි වෙබ් යන ෆෝල්ඩරය තුල x1.asp ලෙස ගොනුවක් ඇත. මෙයට ප්‍රවේශ වීම සඳහා URL එකක් සකසන්න. සිතමු හරියටම හරි උත්තරේ net මේ ඔක්කොම හරිය මේ ඔයාලට වෙබ් කියන ෆෝල්ඩර් එකක් ඇතුලේ කියන එක අමතක වෙලා අනිත් ටික හරිය අන්සගේ වදින්න බලන්න නවෝදය ඔයාලට වෙබ් කියන ෆෝල්ඩර් එකක් මම දුන්නා නේද ඒක වෙබ් කියන ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙන්නේ කියලා හරි රංගල්ල ඔයාගේ තාන්ස් එක හරි Hello, good morning. හරි කවුද ඔෂාන් මාගේ තාන්ස් එක හරි මම ඔයාලට මේ රිප්ලයි එකක් හැදුවා විතරයි යවන්න ඕක ඔයා එක හදලා එවලා තිබ්බා හරි net මේ ඔයාගේ හරි ආන්සර් එක මේකේ ඩාන්ස් එක අපි දීලා බලමු කොහොමද දෙන්නේ කියලා. http
7// මේ කවුද 71.57 නම්බර එක සෝරි මට නම්බර එක සේව් කරගෙන නැහැ තාම ඒක නිසා නම්බරට එන්නේ චිරන්තනේ චිරන්තගේ හරි www.edu.lk/web/a1.asp මෙතන එන්නේ a1.asp yeah? හරි මේක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් ක්ලාස් එක ඉවර කරාට පස්සේ මම ආය විනාඩි 3ක් ඕපන් කරනවානේ. එතකොට ජොයින් වෙන්න ආයෙත්. තව අපිට ලියා ගන්න බැරි වුණ දෙයක් තියෙනවා. අපි අර ප්‍රොටෝකෝල්ස් ගැන ලියා ගත්තා නේද? මේ ඒක එතන තිබ්බේ නැහැ. අර අච්චුපත බලාගෙන අපි ලිව්වා ප්‍රොටෝකෝල්ස් ගැන. මෙන්න මේ ටික. මෙන්න මේක මේකේ තව එකක් ලියා ගමු අපි HTTPS ඒ කියන්නේ S කියලා එකක් දාන්නේ secure ඒ කියන්නේ මේකේ data යවන්නේ encrypt කරලා. encrypt කරනවා කියන එක මම කියලා දුන්නාද? නිකන් සරල අදහසක් ගමු අපි encrypt කරනවා කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් ඉන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ෆයිල් එකක් ගත්තොත් දැන් මේකේ තියෙනවා ABCD අපි අකුරු තියෙනවා. හරි? අපි මොනවා හරි hello කියලා වචනයක් කියවුවොත් මේක මගින් ගන්න කෙනෙකුට එයා අඳුන ගන්නවා ටග් ගාලා අපි මේ අවලා දෙන වචනේ hello කියලා. හැබැයි ඒ අපි මේ රතු පාටට තියෙන විදිහට යවුවා. අපි මේ අකුරු මාරු කරලා පාවිච්චි කරන්න ගන්නවා. A වෙනුවට පාවිච්චි කරන්නේ K අකුර, B වෙනුවට පාවිච්චි කරන්නේ L අකුර, C වෙනුවට පාවිච්චි කරන්නේ M අකුර. ඒ විදිහට අකුරු මාරු කරනවා. දැන් අපි hello කියලා ලිව්වොත් කොහොමද ලියන්නේ? H වෙනුවට ලියන්නේ R එක. R. E වෙනුවට ලියන්නේ O එක. L වෙනුවට ලියන්නේ V එක. V O වෙනුවට ලියන්නේ Y එක. හරි? මේ වචනේ මගදී කවුරුත් ඇල්ලුවා කියලා එයාට මේකෙන් කිසිම අයිඩියා එකක් ගන්න බෑ. මෙන්න මේ වචනේ ගත්තට.
මේක කොයි විදිහටද අපි මේ අකුරු මාරු කරලා තියෙන්නේ කියලා දන්නේ අපි එන්ක්‍රිප්ට් කරපු කී එක විතරයි කී එක තේරුම් ගන්න පුළුවන්නේ අපි කී එක යවනවා මේකේ අනිත් පැත්තේ software එකට එන්ක්‍රිප්ට් කරන software එකට එතකොට එයාට විතරයි මේ වචනේ ආපහු හරියට හරව ගන්න පුළුවන් වෙන්නේ R පාවිච්චි කරලා තියෙන්නේ H එකට O පාවිච්චි කරලා තියෙන්නේ E එකට ඒ ටික අඳුනගන්නේ මේ ඒ එන්ක්‍රිප්ට් කරපු software එකට විතරයි අඳුනගන්න පුළුවන් වෙන්නේ. මේ වචනේ කවුරුත් මගදී අල්ලගත්තා කියලා එයාට මේකෙන් කිසිම අදහසක් ගන්න බෑ. ඒකයි එන්ක්‍රිප්ට් කරනවා කියන එකේ සරල තේරුම. මෙහෙම අපි මොනවා හරි දුන්නත් HTTPS කියලා වැටෙනවා නම් සමහර sites වල ඒ කියන්නේ ඒකේ encrypt data තියෙන්නේ අපේ passwords එම කාටවත් මගදී හොරකම් කරන්න බෑ අපේ username passwords ගොඩක් වෙලාවට banks වල එහෙම මේක අනිවාර්යෙන් කරනවා අපිට ඔක බලන්න පුළුවනි මේ දැන් මගේ වෙබ්සයිට් එක ගත්තොත් මේකේ ඉබ් එක වැටලා රතු පාටෙන් හතරයකට වැටලා තියෙනවා. ඒ කියන්නේ මේක secured එකක් නෙවෙයි. මේක HTTP විතරයි තියෙන්නේ. හරි? හැබැයි අපි HNB එකේ සයිට් එකට ගිහිල්ලා බලමු. අන්න ඒකේ ඉබ්බට රතු පාට ඉරක් වැටලත් නැහැ. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන HTTPS කියලා තියෙනවා. ගොඩක් වෙලාවට බැංක්ස් වල වගේ එහෙම ඒවා අනිවාර්යයෙන් මේ HTTPS කියන එක පාවිච්චි කරනවා. බැංක්ස් වල Google වල ඒ වගේ passwords එහෙම පාවිච්චි කරන තැන ගොඩක් මේ පාවිච්චි මේ HTTPS කියන එක පාවිච්චි කරනවා. ඒකට මේ අපේ සයිට් එක හොරකම් කරන්න දෙයක් නැති නිසා මම ඒක එන්ක්‍රිප්ට් කරන්න දාලා නැහැ. මේක දානවා නම් අමතර ගාණක් ගෙවන්න ඕනේ මම. ඒක නිසා. මේකට කවුරුත් පාස්වර්ඩ් සෙන්ට් කරන්නේ නැහැනේ ඒක නිසා ඒක දාන්න අවශ්‍ය නැහැ. හැබැයි බැංකුවක සයිට් එකේ හැම ගොඩාක් වැදගත් ආරක්ෂාව කියන එක. ඒක නිසා ඒගොල්ලෝ HTTPS තමයි පාවිච්චි කරන්නේ. වෙන්නේ අර දෙයමයි S කියන එකෙන් secure network එකක් හදනවා. එච්චරයි වෙනසක් තියෙන්නේ. හරි? හරි එහෙනම් අද ක්ලාස් එකේ අද ක්ලාස් එක අපි මෙතනින් අතර කරමු. මුකුත් ගැටලු තියෙනවද? ගැටලු කීප දෙනෙකුට ගැටලු තිබ්බා. මම දැන් ක්ලාස් එක දැන් මෙතනින් ඉවර කරලා ආය විනාඩි 3කට ලොග් වෙනවා. එතකොට ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා කතා කරමු. විනාඩි 10ක් 15ක් කතා කරන්න පුළුවන් නේ. අපි එතන මේ කතා කරගත්ත විදිහට ක්ලාස් එක කරමු. එහෙනම් අපේ ඊළඟ ක්ලාස් එක තියෙන්නේ මේකට එන අය එන්න බදාදා 7යි කාලෙට ඉංග්‍රීසි grade 10 ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එක තියෙනවා බදාදා 7යි කාලෙට ඊළඟට බ්‍රහස්පතින්දා 7යි කාලෙට තියෙනවා grade 11 ක්ලාස් එක ඊට පස්සේ මේ දෙක තියෙනවා නෙට් මේ ඔයගොල්ලෝ එද්දි කීය වෙනවද ක්ලාස් එක ඉවර වෙලා එද්දි සර් 7:45 වෙද්දී ආවෙ. 7:45 වෙද්දි ජොයින් වෙන්නම් පුළුවන්. හරි. එහෙනම් අපි මේක 7:00 කරමුද? පළවෙනි විනාඩි 15 මොනවා හරි කරන්න. මොකද අනිත් අය කියන්නේ මේක 7:00 කරොත් ගැටලුවක්ද? නෑ. ඔෂාන් ඕගොල්ලන්ට ක්ලාස් එකක් තියෙනව නේද? සයන්ස් ක්ලාස් එක.
ඔෂාන් චිරන්ත ආනේ ඕගොල්ලන් නෙවෙයි මෙහෙ ඕගොල්ලන් නෙවෙයි නුගලාට තියෙන්නේ මේ සත්සර්නේ සයන්ස් ක්ලාස් එක තියෙනවා නේද බ්‍රහස්පතින්දා So ඒක කීයටද ඉවර වෙන්නේ ඒකස ඉවර වෙන්නේ 7ට 7යි කාල 7යි කාල ඕ ඒ කියන්නේ ඔයගොල්ලෝ 7:45 විතර වෙනවා ඉන්නේ 7:00මාර පත්‍රේ අඩු ගානේ ඕ ඕ සර් ඕ හරි කමන්නේ අපි පළවෙනි දවසට 7:00මාරට පටන් ගමු ඔයගොල්ලන්ට ජොයින් වෙන්න වෙලා ගියොත් අපි ඊළඟ දවසේ දැන් මෙතන අඩුයිනේ රන්සිරිනි උදාරා ඒ කට්ටියම අඩුයිනේ කතා කරලා පොඩ්ඩක් එහෙම කරගමු ටයිම් එක හරි මේ අපි පළවෙනි දවසට 7:00මාරට පටන් ගමු එන්න ලබන බ්‍රහස්පතින්දා 7:00මාරට පටන් ගමු අනිත් එක 7යි කාලට පටන් ගමු බදාදා ක්ලාස් එක ආයෙ වෙනසක් නැහැ නේ කොහොමද ගෙදර ඉන්න එකනේ තියෙන්නේ කට්ටියටම ඔන්න කාලා බීලා එහෙමත් එන්න හරි එහෙනම් අපි ක්ලාස් එක අදට නතර කරමු